සුබෝදෑසනක් අද ලෝක ජල දිනය. ලෝක ජල දිනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අපිටත් ජලය සම්බන්ධයෙන් මුහුවෙච්ච කියනට කාරණා බොහොමයක් තියෙනවා. මොකද බ්‍රැන්ඩික්ස් කියන්නේ ජලයත් එක්ක ජලයේ තියෙන වටිනාකමත් එක්ක බැඳිච්ච තවත් ආයතනයක්. ඉතින් අද දවසේ මේ ලෝක ජල දිනයේ දවසේ ඒ ජලයේ තියෙන වටිනාකම, වැදගත්කම, ඒ සංරක්ෂණය, සුරක්ෂිතභාවය ගැන කතා කරන්නට ජලය කියන්නේ මොකක්ද? ජලයේ තියෙන වටිනාකම් ගැන අපිට හොඳින්ම දැනගන්නට කතා කරන්න අපි තවත් සුවිශේෂී පුද්ගලයෙක්ට අපේ මැදිරියට ආරාධනා කරා. ඒ තමයි ජනශ්‍රුතිවේදී මහින්ද කුමාර දල්පොත මහතා. අයිබන් සුබෝදෑසනක් ඔබතුමාට. ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව අපේ වැඩසටහනට. අද දවසේ මේ අපේ ලෝක ජල දිනයේ දවසේ අපිට අවශ්‍ය කරනවා ජලය කියන්නේ මොකක්ද? ජලයේ තියෙන තව අපි නොදන්නා වටිනාකම් ගැන කතා කරන්නට. ඒ හින්දා තමයි ඔබතුමාට අපි ආරාධනා කරේ. ඒ නිසා ඉඟුරු තේ මේ සුවිශේෂී වැඩසටහනේ අපිට මුලින්ම දැනගන්නට අවශ්‍යයි. දල්පොත මහතා, දැන් ජලයේ බලයක් තියෙනවද? අපිට මුලින්ම මේකේ දැනගන්න ඕන. මොකද මේ ජලයේ බලයක් තියෙනවද නැද්ද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම ඔබතුමා දන්න විදිහට ජලයට බලයක් තියෙනවද? ඔව්, අතිවිශාල වශයෙන් බලයක් තියෙනවා. ඒ බලයේ තියෙන හේතුව තමයි දැන් ජලය කියලා කියපුවාම අපි මෙහෙම හිතමු. ලෝකයේ ශිෂ්ටාචාර බිහි වෙලා තියෙනවනේ. ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක්ම බිහි වෙලා තියෙන ජලයේ කේන්ද්‍රගත කරගෙන. ජලයෙන් තොරව කිසිම තැනක ශිෂ්ටාචාර බිහි වෙලා නැහැ. සියලු ශිෂ්ටාචාර තියෙන ගංගා නිම්න ශිෂ්ටාචාර. හැබැයි ලංකාවේ අපේ ශිෂ්ටාචාරය වෙනස් වෙනවා. අපිට තියෙනවා වාපි ශිෂ්ටාචාරය. ඒ කියන්නේ අපේ වැව කේන්ද්‍රීයව තමයි අපේ ශිෂ්ටාචාරය බිහි කරගන්නේ. ඒතර හැබැයි ඒකෙත් මුල් පදනම වෙන්නේ ගංගාව. මොකද දැන් අපි ලංකාවේ කතා කරනකොට දැන් අපි ලෝක ඉතිහාසයන් ගත්තාම හොයන්හෝ ශිෂ්ටාචාරය, මෙසොපොටේමියානු, ඉන්දු නිම්න ශිෂ්ටාචාර, මේ සියලු ශිෂ්ටාචාර ගඟක් කේන්ද්‍රගත කරගෙන යන්නේ ජලය මුල් කරගෙන. તો ශිෂ්ටාචාරයේ දැන් ඇත්තම ඒකයි මේ ශිෂ්ටාචාර කිරි ධාතුව නැත්තම් කිරි බිඳුව විදියට ජලය හඳුන්වනවා. ඒතර අපේ හැඩේ වෙනස් වෙනවා. හැඩේ වෙනස් වෙන්න හේතුව තමයි අපි වලවේ ගඟත් එක්ක තමයි ලංකාවේ ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ. මේකට ඒක ලෝකේ හඳුන්වන්නේ වලවේ ශිෂ්ටාචාරය කියලා. විජය ඇවිල්ලා අපේ ශිෂ්ටාචාර කරේ නැහැ. විජයට පෙර ආතුව තමයි වලවේ ගඟත් එක්ක අපේ ශිෂ්ටාචාර පදනම වැටෙන්නේ. එහෙම ආව අපි ඊට පස්සේ එක කාලයකදී උඩට විතැන් වෙනවා. වර්තමානයෙන් ගත්තොත් රජරට කලාපයට. ඒ කියන්නේ කුරුණෑගලින් උඩ හත් කෝරළේ රජරට මේ කියන වියලි කලාපයට විතන් වෙනවා. අවුරුදු 500ක වගේ දිගු කාලයක ක්‍රිස්තුපුර 3700 පෙර. විශාල කාලයක් තියෙනවා මේ නියඟයක් තියෙන. එතකොට ඔන්න වැව් හදාගෙන වැවත් එක්ක අපි ජීවිතේ පටන් ගන්නවා. ඒ නිසා තමයි ලෝකෙ පිළිගන්නවා ලංකාවේ අපිට වැව කේන්ද්‍රීය වාරි ශිෂ්ටාචාරයක් තියෙනවා කියන්නේ. එතකොට දැන් මේ සියල්ලේ පදනම තියෙන්නේ මොකද්ද? ජලය. ජලය නැත්නම් ජීවිතයක් නෑ. ඒතකොට ජලය මුල් කරගෙන තමයි මේ ශිෂ්ටාචාර පදනම වැටලා තියෙන්නේ. ඒකේ බලය කොච්චරද? ඒකේ බලය තමයි අපේ මුළු ජීවිතේ පුරාම තියෙන්නේ. උපතේ ඉඳලා මරණය දක්වාත්, මරණයෙන් පස්සේ පැන් බැදීමේ ඉඳලා සිත් පැතීම දක්වාත් ලෝකේ සම්මත සෑම සංස්කෘතියකම ජලය භාවිතයට ගන්න. සුද්ධ වූ ජලය කියලා කියන්නේ ජලය වතුර පාවිච්චි කරන. ඒතර අපිට සුද්ධ වූ ජලය තියෙනවා. අපේ ආගමනුකූල පිළිවෙතේදී පිරිත් පැන තමයි අපේ උපරිම බලයේ තියෙන ශක්තිමත්. දැන් මට කියන්නකෝ. අපේ ජීවිත කාලේ කිසිම තැනක අපි අහලා තියනවද පිරිත් පැන් පානය කරයි කියලා රෝගී වෙච්ච කෙනෙක්? ඒතර මේ බලයක් තියෙනවා. මේකට ශක්තියක් තියෙනවා. මන්ත්‍ර තියෙනවා. දැන් ආදි ගෝත්‍රික සමාජ, මානව සමාජවල ඉඳලා ගත්තාම මිනිස්සු තමුන්ගේ අවශ්‍යතාවයන් කරගන්න යම් යම් මන්ත්‍රයන් විවිධ දේවල් කිව්වා. ඒවා ඊට පස්සේ පසු ගන්න මන්ත්‍ර, යන්ත්‍ර, මන්ත්‍ර, හදිහෝනියම් එහෙම කියන දේවල් ගොඩාක් බවට පත් වෙනවනේ. මේ සියලු තන්ත්‍රයන් එක්ක පදනම් වෙලා තියෙන ජලය. එතකොට සිත් පැතන්නේ ජලය මුල් කරගෙන. මොකද ජලය කිසිම වෙලාවක තව කෙනෙක් විනාශ කරන්න බෑ. ස්වභාවිකව ගංගාවක් පිට දාලි වෙලා ඒ ගම්බිම් යටවීම එක නෙමෙයි මම කියන්නේ. ඔබට ඔබේ ජීවිත විනාශ කරන්න මට වතුරට වහ දාලා දෙන්න බෑ. එහෙම සම්ප්‍රදායක් ලෝකේ නැහැ. ඒකේ පදනම මොකද්ද තියෙන්නේ? ඒ පදනම තමයි ජලයේ විශ්වාස කිරීම. මම මේකේ පුංචි සරල කතාවක් කියන්නම්. මෑත තා සමීප අතීතයෙන් ගත්තොත් අපි දන්නවනේ LTT ගැටුම තියෙන කාලේ ත්‍රස්තවාදී උදුරන්. එතකොටත් අද තියෙන මේ ත්‍රිකුණාමල කඳවුර, නාවක හමුදා කඳවුර තිබුණ ඔය තැනම තමයි. එතකොට ඕක බ්‍රිතාන්‍ය පාලන අවධියේදී පිහිටපු එකක්නේ. මේ කඳවුරට අදටත් පානීය ජලය ගන්නේ එතන ඉඳලා තව තරමක් ඈතට ගිහපුවාම සාල කැලෑවක් තියෙනවා. කැලෑ මැද වැවක් තියෙනවා. ওই වැවෙන් තමයි මේ නේවි කඳවුරට පානීය ජලය ගන්න. ඒ ප්‍රදේශයේ ඔක්කොම අල්ලගෙන හිටියේ LTT.
අපි කවුරුත් දන්නවා ත්‍රිකුණාමලයේ නගරය සහ ඔය නාවක හමුදා කඳවුර ප්‍රදේශයේ හැර අනෙක් සියලුම ප්‍රදේශ අල්ලගෙන හිටියේ LTT එක. හැබැයි මොනම වෙලාවකත් LTT එක අර පානීය ජලයට වහ දැම්මේ නැහැ. ඇයි වහ දැම්මේ නැත්තේ? ජලයේ තමයි ඒගොල්ලන්ගේ විශ්වාස ඇදහිලි පුත සත්කාර සියල්ල තියෙන. ජලයට වහ දැම්මොත් පරම්පරා 7ක් අපායගත වෙනවා කියන විශ්වාසයක් තියෙනවා. පරම්පරා 7ක්. ඒ කියන්නේ උපදින ආත්ම 7ක් පුරාවටම මේ මොකද්ද විනාශ වෙනවා. ඒත් ඒව කරන්න කැමති නැහැ. ඇයි එහෙම විශ්වාසයෙන් ගොඩනගා ගත්තේ? හේතුව ජලය. ජලය නැත්නම් ජීවිතයක් නෑ. ඒතකොට ඒ පදනමින් තමයි ජලයත් එක්ක අපි ගොඩනගාගත්ත බලය තියෙන්නේ. මේකේ සංස්කෘතික බලයක් තියෙනවා, ආගමික බලයක් තියෙනවා, අධිවිශ්වාස සහ විශ්වාස පද්ධතියේ බලයක් තියෙනවා, සිරිත් පිරිත් වත්පිළිවෙත්වල බලයක් තියෙනවා. මේ සමස්තයත් එක්ක එකතු වෙච්ච ජලය ජීවිතය වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවනේ ජීවිතයේ දැන් අපේ සිරුරේ වැඩි ප්‍රමාණයක් තියෙන ජලයනේ. දැන් එතනින් එහාට මොකුත්ම නැහැනේ. අපි මොන දේවල් දැම්මත් ජලයේ පවිත්‍රතාවයේ තියෙනකන් ආයු පැවැත්ම තියෙනවා. ඒ වගේ තමයි සුභාධර්මයේ මේ ශක්තිය. මේ ශක්තිය විනාශ කරන්න අපි පැරැන්න කවදාකවත් කැමතුන්නේ නැහැ. ලාංකික සමාජයත් ඒක එහෙමයි. ආදි පැරණි ඕනෑම සමාජ සංස්කෘතියක් අධ්‍යයනය කරොත් දැනගන්න පුළුවන් වතුර. ඒ වගේම තමයි වතුර පදනම් කරගෙන නැත්නම් ජලය පදනම් කරගෙන තමයි ලෝකේ වැඩිම ගැටුම් ඇති වෙලා තියෙන්නේ. භූමි ගැටුම් ලෝකේ වැඩිම ඇති වෙලා තියෙන ජලය පදනම් කරගෙන. ජල ඒක තමයි ජල ශිෂ්ටාචාරික පදනම. මොකද ඒ පැවැත්ම තහවුරු කරගන්න තමයි මේ ගැටුම් ඇති වෙලා තියෙන්නේ. ඒතකොට ලංකාවෙත් අපේ ගැටුම් රුහුණු පීටි මායා කියන දේවල් නැත්නම් අපිට විදේශගතව ආපු සියලු ගැටුම් ඇතුලේ ආව දේවල් තමයි ජලය කියන දේ. ඒතකොට ජලයෙන් තොරව අපේ පැවැත්මක් නැහැ. ඒතකොට මේ සමස්තයත් එක්ක තමයි ජලයට ශක්තියක් නැත්නම් බලයක් තියෙන්නේ. ඒ නිසා තමයි ඕනම කෙනෙක් බහ දෙන්නකොට තෝරාගත්ත අපේ පැරැන්නු වතුර. වතුර මත අත තියලා තමයි අපි දියුරුවේ. විවාහයේදී අර දෑංගලි රණ්ඩුවකින් බැඳලා ජලයේ පැන් වැඩීමක් සිද්ධ කරනවානේ. මෙතනදී මොකක් හරි තිබුණද මේ ජලයට ඒ අදාළ දෙයට මොකක් හරි බලයක් ලබා දීමක්? ඒක තිබුණ ඇත්තටම අපේ ඒ පැන් වැඩීමේ පදනම වෙන්නේ දැන් අපේ නූතන විවාහයේ පෝරුවත් එක්ක තියෙන මකුළු චාරිත්‍රවල පදනම් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට හින්දුන්ගෙන් ලබාගත් සංස්කෘතික පදනම අපිට රැගෙන තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියානු සම්ප්‍රදායේ දේවල් තියෙනවා සහ ලාංකීය හැඩයකුත් අපි මේක ඇතුලේ ගොඩනගන් තියෙනවා. මේකේ මුල් පදනම පෝරුවමක් නෙමෙයි. පැන් වඩන අවස්ථාව අපි දකින සංකේතාත්මක එක දෙයක්. මොකද ජලය අපවිත්‍ර දෙයක් නෙමෙයිනේ. මේ පවිත්‍ර දෙයක්. ඒතකොට අපි පැරැන්නෝ අපේ පැරණි ජන සමාජවල එකිනෙකා අතර ලෙන්ගතුකම් ඇති වෙනවනේ. මෙන්න මේ ලෙන්ගතුකම් ඇති වුණාට පස්සේ මම උඹට ලෙන්ගතුයි. මම උඹට ආදරේ නැත්නම් මේ සෙනෙහසයි කියන එක කියන්න දිවුරනවා. දිවුරන්ට තෝරාගත්තේ වැවේ නැත්නම් තමුන්ගේ ජල මූලාශ්‍රය. ඒක වැවේ මංකඩ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගලන ඇලක දොලක දොළපාරක මංකඩක් වෙන්න පුළුවන්. ඒ වගේ වතුරට අත තියලා තමයි අපි දිවුරන්නේ. සපත කරන්නේ වතුරට අත තියලා. සත්තයි මම උඹට ආලවන්තයි කියන. ඇයි වතුරට අපි ඊට පස්සේ අපි හදාගෙන තියෙන ඉහට අත තිබ්බා දියුරුවා ඒවා අපි ස්පර්ශනීය දේවල් අර ජලය විශ්වාස කරේ. ඒ නිසා තමයි අපි ජලයට අත තියලා දියුරන්නේ. අන්නේ දියුරීම ආදිකාලීන දෙයක්. දැන් විවාහය ගත්තාම අපි මේ පෝරුව මත සම්මත විවාහයේදී අපි තියෙන බහදීමනේ වචනේ විශ්වාස කිරීමනේ. පස්සේ කාලේ මේ අපි ලේඛනගත විවාහයන්ට ඇවිල්ලා තියෙන දැන් කසාද සහතිකයක් අවශ්‍ය වෙලා තියෙන. හැබැයි අර වචනේ විශ්වාස කරනකොට වචනේ සංස්කෘතික සාධකේ භෞතික සාධකේ බවට පත් කරගත්තේ ජලය. ඒ ජලය පත් කරගත්ත නිසාම තමයි පැන් වඩන්න තෝරාගත්තේ ජලය. දැන් එතනදී අපේ අය මේ ආගමික මොහොනවල් හරි අපූර්වට ගැට ගහගෙන තියෙනවා. ඒ ගැට ගහගෙන තියෙන දේ තමයි ඔන්න දැන් විවාහයකට සූදානම් වෙනවා. එතකොට විවාහයකට සූදානම් වෙනකොට නිදී තියෙන වතුර ටික එහෙම නැත්නම් වර්තමානයෙන් ගත්තොත් ටැප් එකක් ඇරිය වතුර ටිකක් ගෙනාම ඕක අර පැන් කෙන්ඩියට එහෙම බෑ. ඒ වචනේ තියෙන පැන් කෙන්ඩිය. ඒ වචනේ තියෙන පැන් වතුරට දැන් වතුරත් එක්ක ගනුදෙනු කරනකොට නම් කොච්චරක් තියෙනවද? භාවිත කරන නම් ඒ නම් එක තමයි අපි මේකට තියෙන ගෞරවාර්ථ කියන සියල්ල ගොඩනගලා තියෙන්නේ. ඒතර පැන් භාවිතා කරන්නේ. අපි සාමාන්‍ය මල් දැන් පන්සලට ගිහින් අපි මල් වලට වතුර ටිකක් දානකොට කියන පැන් ඉහිනවා. එතකොට පන්සලේදී තියෙන පැන් කියන වචනේ තියෙන එතකොට බුදුන් වහන්සේට අපි පැන් පූජා කරන්නේ. ඒතර අපි විතරක් නෙමෙයි. මේක කතෝලිකයන්ගෙනුත් ඒ විදිහට තියෙනවා. හින්දුන්ගෙන් තියෙනවා. මේ සියලු දෙනාම පැන් ඒකච ගෞරවයක් වෙනවා. එතකොට අපි කරන වැඩේ මොකද්ද? පැන් ලබා ගන්න නම් මේක පූවලක් කපන්නට ඕනේ. කියන්නේ අර දින්ද ඇල දොල විනද ගන්න ජල මූලාශ්‍ර එකක්වත් බෑ.
කවදාකවත් භාවිතයට ගත්තේ නැති පිරිසුදු පොළව තියෙන තැනකින් කපල වෙලා පාන්දර ජාමේ කපන වතුර පෑදෙනවා. වතුර ටිකක් උනන්ඩ අරිනවා හොඳට පෑදෙන. ඊට පස්සේ 7 පාරක් පෙරනවා. 7 පාරක් පෙරලා තමයි මැටි කලයකට ගන්න. ඒතකොට මැටි කලය කියලා කියන්නේ මැටි කලයට වතුර වැටෙනහම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බැරලෝහ වගේ දේවල් ඔක්කොම අර මැටි අංශු වලින් උරා ගන්නවා. මේක හරි පිරිසිදු වෙනවා. ඒතකොට මැටි කලයකට මේ රෙදි කඩක් තියලා රෙදි කඩේට අපි වතුර ටික දාලා මේක පෙරා ගන්නවා. එතකොට 7 වරක් පෙරලා පිරිසිදු කරලා තමයි ගන්න. ඊට පස්සේ ඒකට පිරිත් කරනවා. ඒ පිරිත් කරපු පිරිත් පැන් තමයි අර පැන් කෙන්ඩියට දාලා මේ අතපැන් වඩනකොට දෑංගිලි බැඳලි වෙලා දෑංගිලි අතරින් පහළට ගලාගෙන සෝදා හැරීම තියෙන. එතකොට අපේ තියෙන ක්ලේශයන් සෝදා හැරීම එක පැත්තකින් එන එක ආගමික මුහුණුවර. අනික් පැත්තෙන් තමයි දැන් කියන්නකො දැන් විවාහ වෙනවා. දැන් මම උනත් ඒ ජීවිතයේ අත්දැකීම් ලැබුණා විවාහ වෙන දවසේ. එතකොට අර දෑංගිලි බැඳලා 4 පේරුවේ නෑදෑයෝ ටික ඉන්නවා. ඒ නෑදෑයෝ ටික 4 පේරුවක් ඉස්සරහා මේක අපි ගිවිස ගන්න. මොකද අපේ මගුල් සම්ප්‍රදායේ තියෙන්නේ මනමාලයයි පෝරුවේ මේ අතට බලාගෙන ඉන්නවා නම් අපි ඉදිරිපිට තමයි ඉන්න ඕනේ. මේ පෝරුවෙන් පිටිපස්සේ කිසි කෙනෙකුට ඉන්න බෑ, දෙපැත්තේ ඉන්නත් බෑ. ඒක තහංචිය. හේතුව තමයි අපි මූණ දෙන්නේ. මේ දෑස් 4කේ මූණ දෙන්නේ 4 පේරුවකට. එතකොට මේ 4 පේරුවේ නෑදෑයෝ ඉස්සරහා දියුරන්නේ. ඒ දියුරනකොට අර ජලය ගන්න. එතකොට මේ අතපැන් වඩන්නවනේ. එතකොට ඒක වතුර පහළට ගලාගෙන යනකොට කොච්චර දේවල් මතක් වෙනවද? දරුවෝ උපතේ ඉඳලා ජීවන සම්ප්‍රදාය මතක් වෙනවා. අර වතුරට අත තියලා ගිවිසගත්ත තැන ඉඳලා මතක් වෙනවා. ඒ වගේම තමයි වතුර ආරක්ෂා කරොත් තමයි ඊගාවට මේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ කියන දේ මතක් වෙනවා. මෙන්න මේ කියන සියලු සම්ප්‍රදායන් සංකේතාත්මකව එක තැනකට ගෙනල්ලා තමයි අර විදියට පැන් වැඩිම කරන්නේ. ඒ නිසානේ පැන් වැඩුවට පස්සේ වාජනයකටනේ පැන් වඩන්නේ. දැන් අතින් හොදාගෙන පල්ලට දෑංගිලි වලින් වැටෙනවා. ඊට පස්සේ ඒක කවදාක්වත් නිකම් බිමට විසිකන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපේ පැරණි සමාජයේ නම් ඒක ගහක් මුලට දාන්නේ බොහෝ වෙලාවට කිරි ගහක් මුලට දාන්නේ. පළ දරන නෑඹුල් ගහක් වගේ දෙයක් තමයි තෝරාගෙන දාන්නේ. නිකන් කානුවකට හැලුවේ නැහැ. හැබැයි ඒ කරන්න හේතුව මොකද? ඒකෙන් ඵලයක් වර්ධනය වෙන්න. විවාහය කියන එක ඇතුළේ තියෙන ඵල වර්ධනය වීම. ඒතකොට ඒක තමයි අර සංකේතාත්මක වෙන්නේ. දැන් මෙහිම ගත්තාම ජලය කියන එක සුද්ධ වස්තුවක්. ඒ සුද්ධ වස්තුවට තියෙන උපරිම ගෞරවාර්ථයන් තමයි අපේ මේ සංස්කෘතියත් එක්ක යොදාගෙන තියෙන්නේ. අපේ ගීත සාහිත්‍ය තුලත් අපි සාමාන්‍ය භාවිතා කරන වචන වල වුණත් මේ දේවර කියලා වචනයක් තියෙනවා. කලාවැවේ නිල් දේවර අම්මට සමාන කරනවා. මෙන්න මේ වචනේ තුල මොකක් හරි වෙනත් අර්ථයක් තියෙනවද? මොකද්ද මේ දේවර කිව්වේ? ඔය ඇත්තටම දියවර කියලා කියන්නේ දිය කියන්නේ වතුර කියන එක. වර කියන්නේ වරදාන කියන එක. දියවර කියන්නේ ජලයෙන් ලැබෙන වරදාන. වරදානයක් ලැබෙනවා කියලා කියන්නේ අපිට හිතා ගන්න බැරි සිතූ පැතූ සම්පත් ලැබෙනකොටනේ වරදාන. දැන් වරදාන දෙන්න පුළුවන් දෙවියන්ට. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට වරදාන දැන් රජුරවන්ට වරදාන දෙන්න පුළුවන්. මොකද රජුරවන්ට බලයයි ධනයයි සියල්ල තිබුණා. එතකොට රජු වරදාන දීලා තියෙනවා. අපේ ජන සම්ප්‍රදායේ ඒ වගේ විශාල ශක්තියින් තියෙන කෙනෙක් තමයි තව කෙනෙකුට වරදානයක් දෙන්නේ. දැන් අපි සරස්වතියගෙන් වරදාන අරගෙන තමයි නටන්නේ, ගයන්නේ, වයන්නේ. ඒක අපිට ලැබුණ වරදානයක් විදිහට පිළිගන්නවා. දියවර කියලා අපි ආය හදාගත්තෙත් උන්නේ. දිය කියලා කිව්ව වතුර. වතුරෙන් ලැබෙන වරදානය. එතකොට ජලය කියලා කියන අනිත් පැත්තෙන් ගත්තාම අපේ තියෙනවනේ මේ මොකද්ද ප්‍රධාන නිදාන් වස්තු 4ක් ගැන කියනවනේ. සතර මහා නිදාන කියලා. සතර මහා නිදානයේ එක ප්‍රධාන නිදානයක් තමයි ජලය. ජලයේ හිමිකාරත්වය. ජලයේ හිමිකාරත්වයේ තියෙනවනම් සතර මහා නිදානේ එක නිදානයක් පාලුණා කියලා. මෙන්න මේ සංකල්පයත් එක්ක තමයි අර වරදානයක් විදියට පිළි අරගෙන තමයි එතකොට දියවර කියලා කියන්නේ. ඒතකොට දියවරත් එක්ක අපේ ජන කවි ගොඩාක් තියෙනවා. නිල් දියවර, රන් දියවර කිය ඒ ජලය අගය කරනවා. මොකද දැන් අපේ වැව්වල තියෙනවා දැන් හාන පෝරු ගාන කන්න එනවා කියන්නකො. ඒ කන්න එනකොට වැස්ස ලැබෙනවා නම් වතුර නිකුත් කරන්නේ නැහැ. ඒක තහංචියක්. වැවි වතුර තියාගෙන ස්වභාවික වතුර අරගෙන තමයි හාන පෝරු ගාන වැඩ කරන්නේ. ඊට පස්සේ අර වැස්ස අඩු වෙන කාලේ එනකොට ඔන්න වැවි වතුර ගන්න වෙනවනේ යම් වෙලාවකදී. හැබැයි වැහි අඩු නම් වැවි වතුර ගන්න වෙලාවක් තියෙනවා. ආහා පුරා කියලා කන්නක ඉස්සල්ලාම වැවි වතුර ගන්නකොට ඒකට කියනවා දියවර මංගල්‍යය කියලා. දියවර මංගල්‍යයේ තියෙන එතකොට නැකත් වෙලාවක් බලලා සුබ දවසකදී ඔන්න හොරොව්වෙන් වතුර ටික නිදහස් කරනවා. හොරොව කියන්නේ ඒකට කියන්නේ දිය හොරොව කියලා. අපේ හොරොව වර්ග කීපයක් තියෙනවා. දිය හොරොව තිබා, මඩ හොරොව තිබා. මඩ ඉවත් කරන්න මඩ හොරොව.
එතකොට මේ දිය හොරවෙන් ඔන්න මොකද්ද සොර දොර ඇරලා දියවර නිකුත් කරනවා. නිකුත් කරනකොට අපි බොහෝ වෙලාවට කරන දේ තමයි මේ පලාත්බදව මුට්ටි 7කට නැත්නම් කලගෙඩි 7කට මේ දියවර ඉස්සල්ලාම එන දියවර ටික පුරවා ගන්න. ඒකට පැම් පෙරහැරක් විදියට කරේ. ඊට පස්සේ මේක සුදු රෙදි කඩකින් කට බැඳලා ඊට පස්සේ වියන් යටින් මේවා හිසේ තුඹර බැඳලා හිසේ තියාගෙන ගමේ පන්සලට ගිහිල්ලා බෝධියට බෝධි සත්කාරයක් විදියට දියවර පූජා කරනවා. ඒතකොට ඒක පැම් පෙරහැරක් විදියට. මෙන්න මේකට කියන්නේ දියවර කියලා. දියවර නිකුත් කරන රන් දියවර කියලා කියනවා. මුල් දියවර කියන. කියන්නේ ඉස්සල්ලාම කියන අදහසින් තමයි මුල් කියලා කියන්නේ. මුල් දියවර කියලාත් කියනවා. ඒතකොට මේ දියවර නිකුත් කිරීම කරා. එතකොට අපේ සෑම වැවකම පුරාතනීය රජුරෝරු පවා දිගටම ඊට පස්සේ ගම්මානවල නම් ඉන්න විදානෙවරු ඒ දියවර නිකුත් කිරීම කරලා තියෙනවා. එතකොට ඒක මංගල්‍යයක්. දියවර මංගල්‍යයක් කරලා තියෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක තමයි දියවර කියලා කියන්න පටන් ගත්තේ. මොකද ඒකට දක්වන්න පුළුවන් ඉහළම බුහුමන ගෞරවය දැක්වීම තමයි කරන්නේ. ඒ නිසා තමයි දැන් දරුවෙක් නාවනවනේ. දැන් මල්වර වෙච්ච දරුවෙක් නාවන්න ඕනනේ. එතකොට ඒකෙදි බෙහෙත් කල අපි දන්නවා ජලය මුහු කරලා තියෙන බෙහෙත් ಜಾති දාලා. උසු කලය කියලාත් කියනනේ ඒ වගේ. එතකොට ඒකේ ඉඳලා වෙල ඊට කියනවා දියවර මොකද කලගෙඩි 7ක් නාවනවා කියන. ඊට වැඩිය නාවන්නත් වෙනවා. ඉතින් හැබැයි ඒ ගෞරවයන් තියෙන. එතකොට ඒකට වෙනම පැන් සකසා ගැනීම ක්‍රමවේදයන් අපි ගොඩනගාගෙන තිබුණා. දැන් එතනදී පවා වෙන්නේ මොකද දියවර ගන්න. මෙන්න මේ අර ජන කවියෙන් කිව්වා, ජන කතාවෙන් කිව්වා. ඒ වගේම තමයි අපි අමතක කරපු සංස්කෘතික ඉසව්වක් තියෙනවා. රබාන. රබානත් එක්ක රබන් පදවල දියවර ගැන තමයි කියවෙන්නේ. රබන් පදවල. වතුර කියලා ගහන්න බෑනේ. ජලය කියලා රබන් ගහන්න බෑනේ. දියවර කියලා ගහන්න පුළුවන්. මේක තාලාත්මකයි. දැන් නිකමට හිතන්නකො රබන් ගහනකොට වතුර කියලා කොහෙද රබන් ගහන්නේ කියන්නකො. හරි. දැන් මොකද මේ තාලාත්මක ස්වභාවයකුත් මේක තියෙනවා. ඒකත් එක්ක තමයි අපේ රබන් පදවලත් මේ දියවර ගැන තමයි කියවෙන්නේ. දියවර ගැන තියෙන රබන් පද ගණනාවක් තියෙනවා. ඉතින් මේ සියලු දේවල් ඇතුළේ තිබුණේ ගෞරවාර්ථයෙන්. මොකද ජලයට ගරු නොකර අපිට පැවැත්මක් නැහැ. ඇත්තටම ඔබතුමාගේ දීර්ඝ විස්තර ඉතාමත්ම අපූර්වයි. මොකද අපි නොදන්න කරුණු කාරණා බොහොමයක් මේක ඇතුළේ තියෙනවා. ඇත්තටම මේ දෑංගිලි වලට රන්හුවෙන් බැඳලා පිරිත් පැන් වැඩිම ආදී මේ දේවල් එක්ක අපි නොදන්න කාරණා අපි නොදන්න ඉසවකට ඔබතුමා අපිව ගෙනිච්චා. දැන් ඔබතුමා කතා කර අපි ශිෂ්ටාචාර ගත වීමත් එක්ක මේ ජලයේ තිබ්බ පැවැත්ම අපේ ජලයෙන් තිබුණ දායකත්වය ශිෂ්ටාචාර ගත වීමත් එක්ක. එතකොට මේ ශිෂ්ටාචාර ගත වීමත් එක්ක සහ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනයත් එක්ක අපිට සංස්කෘතියක් පෝෂණය වෙනවා. අපේ සංස්කෘතිය. එතකොට මේ සංස්කෘතිය ඇතුළේ ජලය කියන එකට බොහොම වැදගත් බලගත්ු තැනක් තිබුණා නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ නිසා දැන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට මිහින්තලයේත් වැඩම කරයි කියන්නේ ඓතිහාසික මූලාශ්‍රවණු. ඒ වැඩම කරනකොටත් අනුරාධපුර ශිෂ්ටාචාරය ගොඩනැගිලා ඉවරයි. දැන් අපි අමතක කරන දෙයක් තමයි මේ ශිෂ්ටාචාරය ගැන අමතක කරලා එතන ඉඳලා කතා කරනවා. හැබැයි මේ භෞතික වශයෙන් මේ සංස්කෘතික පදනම ගොඩනැගිලා ඉවරයි. ඊට පස්සේ වෙන දේ තමයි දැන් ඒ වෙනකොට අපේ වැව් හදාගෙන තිබුණානේ. ඒකට අපි වාපී ශිෂ්ටාචාරය වැවත් එක්ක ජලයේ ගනුදෙනු කරන සමාජ සංස්කෘතික පරිසරයක් අපි හදාගෙන. මේකේ වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ දේ තමයි අදටත් මේක තියෙනවා. අපේ ගම් පළාත්වල මම අනුරාධපුරයට සමීප කලාපේ හත්කෝරළ ඉපදුන කෙනෙක්. දරුවෙක් ඉපදුනාට පස්සේ මොකද අපිට තියෙන වැව් ගම්මාන සම්ප්‍රදායක්. වැව් ගම්මාන කියන්නේ වැවකින් වැවකට බැඳිච්ච ගම්මාන සම්ප්‍රදායක් අපිට තියෙනවා. මේ වැව් ගම්මාන සම්ප්‍රදායේ දරුවෙක් ඉපදුනාට පස්සේ සම්ප්‍රදායික ගෙවල් වල දරුවෝ උපදිනගේ ගෙදරනේ. ඒකට වෙනම තියෙනවානේ වැදුම්ගේ කියන කොටසක් තියෙනවානේ. මේ වැදුම්ගේ දරුවා ඉපදුනාට පස්සේ දරුවගේ අවශ්‍ය කටයුතු කරලා සුබ දිනයක් බලනවා. සුබ දිනයක් බලලා ඒකට කියනවා දුරට වඩිනවා කියන එක මංගල්‍ය අවස්ථාව. එතකොට දරුවා අරගෙන යනවා ගෙදර එළියට අරගෙන ඇවිල්ලා යට ආලෝකේ වටපිටාව පේන්න සලස්වනවා. පොඩි බාධා කිරීම කුමාරතුංග මුනිදාසයන්ගේ දොරට වැඩුම කවි පන්තියේ තියෙන්නේ කුරුල්ලෙක් තමගේ අර කූඩුවේ ඉඳලා පළවෙනි වර්ෂ පියාඹීම. ඒතකොට මේ හා සමානවම තමයි මේ අපේ සංස්කෘතියේ මේ දොරට වැඩීම සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්. මොකද මේ සුභා දහමයි අපි කියන වෙනසක් නැහැ එකයි. එතකොට එළියට එනවා. එතකොට එයාගේ අම්මා අප්පච්චි ඉන්නවා. අනික් පවුලේ උදවියේ ඉන්නවා. ඒ දරුවට තේරෙන්න මේ ලේ හත්තක් වගේ පුංචි දරු කැකුලනේ. ඊට පස්සේ වෙන දේ තමයි අරගෙන යනවා ගමේ පන්සලට. ගිහිල්ලා ආගමික වතාවත් කරනවා. එතකොට එයාට තේරෙන්නේ මේ මොකද්ද මෙයා මේ ආදම් බුද්ධ ආගමේ උනායි කියලා. අපි සංස්කෘතිය අපි කරගත්ත දේනේ. ඒ ආගමික වතාවත් කරලිවල ඊට පස්සේ අරගෙන ඉන්නේ කොහාටද කෙලින්ම එන තැන තමයි ගමේ වැවට.
වැවට ඇවිල්ලා ඒ පියා මංකඩට බහිනවා. අපේ වැවේ මංකඩවල් ගණනාවක් තියෙනවා. මේකත් අපේ ජල ශිෂ්ටාචාරයේ ප්‍රධාන තැන. මොකද එකිනෙක අවශ්‍යතාවයන්ට තමයි අපි මංකඩවල් වෙන් කරගෙන තිබුණේ. එතකොට වතුර ගන්න තියෙනවා. ඒකට කියනවා දිය මංකඩ කියලා. ඒකට මොනම විදියකටත් වෙන අය බහින්නේ වතුර ගන්න පමණමයි බහින්නේ. මොකද පානීය ජලය ගන්න තැන. මෙන්න මේ මංකඩට තියෙන අවස්ථාව වතුර ගැනීමෙන් තොරව බහින්න අවස්ථාව තියෙන්නේ දරුවා අරන් වෙන වෙලාවේ. පියා මංකඩට බහිනවා. බහැලි වෙලා වතුරට වඳිනවා. වතුර දෑතින් අරගෙන බැඳලා ඊට පස්සේ අර දරුවාගේ හිසේ දෙපතුල්වලත් වතුර ටිකක් ගන්නවා. යන්තම් ස්පර්ශ කරනවා. අන්න එහෙම කරලි වෙලා කියනවා මේ වැව්දියත් ගම්බරයත් උඹට බාරයි කියලා. අන්න ඒකෙන් තමයි අපි ගම්කාරයෝ බවට පත් වෙන්නේ. දැන් අපි කියනවා මේ ගම අපේ අර මොකද්ද මේ ගමේ වැල අපිට ඒ කපුටන් ඕ කතන්දර ඔක්කොම එන්නේ ගමේ උරුමයක් එනවනේ. ඒ ගම කියන එක පොදු සංකේතයක්. ඒ ගමේ මගේ ඉඩම් ප්‍රමාණය මගේ ගෙවල් දොරවල් කියන එක සීමා සහිතයි. හැබැයි ගමේ වැව අසීමිතයි. අපි හැමෝගෙම. ඒතකොට ඒක ගෑනු පිරිමි භේදයක් නෑ. හැම දරුවෙකුටම මේ කටයුත්ත කරනවා. ඒතකොට වතුරත් එක්ක තමයි මේ පදනම තියෙන්නේ. ඒතකොට ඒ විශ්වාසයෙන් තමයි අර මම කීවේ තමුන් අර මල්වරය වුණාට පස්සේ කෙනෙකුට බහ දෙනකොට බහ දෙන තැනත් තෝරාගන්නේ වැවේ වතුර. ඒ කියන්නේ වතුරත් එක්ක තමයි අපි බහ දුන්නේ අපි විශ්වාස කරේ. ඊට පස්සේ විවාහයේත් මේ කටයුත්ත කරනවා. ඒ කටයුත්ත කරන විතරක් නෙමෙයි ඊට පස්සේ අපි හිතමු දැන් පළවෙනි දරුගැබ පිහිටුවට පස්සේ ස්වාමියාට කියනවනේ ඒක නැන්දම් මහරහනේ ස්වාමියාට කියන්නේ. ඒ ස්වාමියාට කිව්වට පස්සේ මොකද කරන්නේ? ඒ ස්වාමියාට කිව්වට පස්සෙත් අපේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ ස්වාමියා බොහෝ වෙලාවට දියට එක්කන් යනවා එක්ක වතුර ගෙනල්ලා දෙනවා. එහෙම ඒ මොකද වතුරත් එක්ක තමයි ජලය. ඒ ඊගාව ජීවියාට අවශ්‍ය සියලු දේවල් ටික රැකවල් කර ගැනීම තියෙන්නේ ජලයත් එක්ක තියෙන. ඒ වගේම තමයි දරුගැබක් පිහිටපු තැන ඉඳලා ගැබ හැල්ලු වෙනකම් මොනම විදියකටවත් ඉස්සර තිබුණේ දැන් අද නම් අපිට නවීන පහසුකම් තියෙනවා. කරාමේ විවෘත කරපු ගමන වතුර පහළට එනවා. පැරණි සමාජෙ එහෙම තිබුණේ නැහැ. ඈත දුර බැහැරට ගිහිල්ලා වතුර ගේන්න වෙනවා. එහෙම තියෙන ගෙවල් දොරවල් වල මොනම විදියකටවත් දිය කලේ හිස් කරන්න බෑ දරුගැබ හැල්ලුවට වෙනකම්. කිරිවරණකම්. ඒ දරුගැබ විතරනේ කිරිවරණකම්. ඇයි ඒ? මොකද වතුරත් එකේ අර අම්මට ගැබක් දරන අම්මට දිය පිපාසාව ඇති වෙනවා. ඊට පස්සේ කිරි දෙන අවදී වැඩිපුරම වතුර බොන්න අවශ්‍ය වෙනවා. ස්වාමියාගේ වගකීම වෙනවා මේ දිය මොකද අපේ කලගෙඩි කීපයක් තිබුණා. කලගෙඩි පොළ කියලා කියනවා. වතුර බොන්න වෙනම කලගෙඩියක් වෙන් කරලා තියෙනවා. ඒකට තමයි දිය කලය කියලා කිව්වේ. ඊට පස්සේ වතුර ගෙනල්ලා රැස් කරන ලොකු කලගෙඩි තියෙන මහා කලගෙඩි කියලා කියනවා. ඒකේ වතුර රැස් කරලා තියෙනවා. ඉදින්දා ගෙදර අවශ්‍යතාවයන්ට ඒ වගේ වතුර ගන්න. එහෙම කලගෙඩි කීපයක් තියෙනවා. දිය කලයට මොකද කලපොල් කටුවක් තියෙනවා. ඊට පස්සේ ඒක බහලා හිම තියෙන පොල් කටුවක් එහෙම නැත්නම් කලයට පොඩි වියමනක් හදා ගන්නවා. ඒක කල වැස්ම කියනවා. ඒකේ බහලා තියෙනවා. මේවා එකක්වත් වෙනස් කරන්නේ නැහැ. මොකද දිය කලයත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ නැහැ. පිරිසිදු තියාගත්තා. එතකොට ඒකෙදි අර බලන්න අර ස්වාමියාට වගකීමක් පැවරෙනවා මේ ගැබක් දරන්නේ. එතකොට ඒ අනිවාර්යයෙන්ම ඊට පස්සේ එයාට කියන්නේ ගැබ්බර සිරියාව කියලා. මේ ගැබ්බර සිරියාව ගැබ හැල්ලු වෙනකොනුත් ගැබ හැල්ලු වෙලා කිරි දීලා කමාර වෙනකොනුත් සමහරවිට අවුරුද්දකමාරක් යනවා වෙන්න පුළුවන්. ඉච්චර කාලයක් කිරි දුන්නා අපි. ඒකෙදි මොනම විදියකටවත් දිය කලේ හින්දන්න බෑ. ඒක තහංචියක්. ඒකට ඒ වගකීම තියෙන ස්වාමියා. ඒතර ස්වාමියා නෙමෙයි සමහරවිට අහල පාලේ ඉන්න බවලත් උදවියත් ගෙනත් දෙනවා. ඒකෙනික අත්තම ක්‍රම අපේ තිබුණනේ ගොඩක් එහෙම වතුර ගෙනල්ලා දෙනවා. හැබැයි වගකීම තියෙන හොයලා බලන්න ඕන. ඒ කියන්නේ පිරිමියට වගකීමයි පැවරුවේ. සංස්කෘතික මේ වශයෙන් පිරිමියා මේ ගෙදරින් එළියට යනවා. හේනි පැල් රකින්න වෙන්න පුළුවන්, කුඹුරේ පැල් රකින්න වෙන්න පුළුවන්, වෙන අත්තම් ක්‍රම වලට අනිකයට උදව් පදව්වට යනවා වෙන්න පුළුවන්. ඒ යනකොට තමුන්ගේ වගකීම කොටස හරියට තියෙනවද කියන එක බලන්න ඕනේ. දිය කලේ දියවර තියෙනවද කියලා. නැත්නම් ඒ ටික සපයා තියන්න ඕනේ. වෙන කෙනෙකුට පණිවිඩයක් හරි කියලා නංගිය මල්ලි කියලා කතා කරලා ඕන තරම් එහෙම උදව් පදව් ගන්න ඕනේ. හැබැයි වගකීම කියන කොටස තිබුණා. ඒතර බලන්න මේවා ආවට ගියාට ගීපු දන්නේ නෙමෙයි සංස්කෘතියක් ගොඩනගන්නේ ජීවන පැවැත්මත් එක්ක. ඒතකොට ජීවන පැවැත්මේ මූලික සාධකයක් බවට පත් වෙන්නේ ජලය. මෙන්න මේකත් එක්ක තමයි අලුත් අවුරුදු සම්ප්‍රදායනුත් ජලයත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට මේ අලුත් අවුරුදු සම්ප්‍රදායේදී අපිට තියෙන අර ලිඳ සමග ගනුදෙනු කිරීම මම හිතන්නේ ඒක තමයි අපිට වඩාත්ම සමීපම ජලයත් සමග තියෙන අලුත් අවුරුදු චාරිත්‍රය. එතකොට මෙතනදී සිද්ධ කර දේ මොකද්ද මේ ලිඳට මේ වගේ ගෞරව කිරීම තුලින් අර අඟුරු වගේ දේවල් දැමීම තුලින් මොකද්ද මේ ලිඳත් සමග තිබ්බ මේ සම්බන්ධය? ඇත්තටම අපි ලිනුත් තනාගෙන තිබුණා. බැබ හදාගත්තා. මම 5ක් වෙන්න පුළුවන් මංකඩම් වතුර ගන්න මූලාශ්‍ර ගණනාවක් අපිට තිබුණා. ඒතකොට ලිම් බහුල වශයෙන් අපිට තිබුණා.
කොහොම හරි ගෙදරට ජලය ලබා ගන්න තැන තියෙනවානේ. අන්නේ තැනත් එක්ක තමයි අලුත් අවුරුද්දේ ගනුදෙනු කරන්නේ. එතකොට අලුත් අවුරුද්දේ පළවෙනුව ඒ කියන්නේ ගනුදෙනු කරන්නේ ජලයත් එක්ක. පස්සේ තමයි අපිට මේ මුදල් විවහාරය එන්නේ. අපි ඉස්සර පැරණි සමාජයේ මුදල් මෙහෙම භාවිත වුණේ නැහැ. අපි යටත් විජිත අවධියේදී තමයි පෘතුගීසි යම් ප්‍රමාණයකට පදනම දැම්මා. ලන්දේසි අවධියේදී රට පුරාම ව්‍යාප්ත වුණා. ඉංග්‍රීසි අවධියේදී නිල වශයෙන්ම තහවුරු කරා මුදල් ලච්චු ගහලා මුදල් විවහාරයන් පටන් ගන්නවා. එතකොට මේ අපි සියලු එතකොට හිතනවා අපි ගනුදෙනු කියනකොට මුදල කියලා. හැබැයි මුදල නෙමෙයි. අපි ගනුදෙනු කරේ ජලයත් එක්ක. දැන් අලුත් අවුරුද්දේදී ගනුදෙනු කරන නැකතක් කියනවනේ. ඒ ගනුදෙනු කරන නැකතත් එක්ක අම්මා මොකද කරන්නේ? තමුන්ගේ ජල මූලාශ්‍රයට ලින්දට, වැවට, ඇලදොලට, මංකඩට ඕනෑම තැනකට යනවා. යනකොට අනිවාර්යයෙන්ම අම්මා විතරක් නෙමෙයි අම්මා තමුන්ගේ දියණිවරු ලේලිලා ඉන්නවා නම් ඒ දෙතුන් දෙනාත් හවුල් කරගන්නවා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ කරනවාට තමයි අර ගෙදර තියෙන අලුත් කලගෙඩියක් අරන් එනවා නැවුම් කලගෙඩියක් එනවා. අර එන කීප දෙනාත් පොඩි හරි කලගෙඩියක් අරන් එනවා හිස් අතින් ගිහිල්ලා එන්න බෑ. වතුර ගන්නට ඕනේ. ඊට පස්සේ වෙන දේ තමයි අර වතුරට ඇවිල්ලි වෙන්න ඒ වතුර අරගෙන වතුර අල්ලලා වතුරට වඳිනවා. වතුරට ගෞරව කරනවා. ඒ ගෞරව කරලා අර කලගෙඩිය හොදලා ඊට පස්සේ පෙරලි වෙරලා වතුර ගන්නවා. ඒ වතුර ගන්න කලින් ගනු දෙනුව. ඒතර ගන්න කොටස වෙනවනේ. දෙනු කොටසට තමයි අර ඔබ කිව්වා වගේම අඟුරු බොහෝ වෙලාවට ගන්න කොස්දරවල අඟුරු තමයි ගන්න. මොකද කොස්දරවල අඟුරු කියලා කියන්නේ ඇත්තරම අපේ තියෙන මේ ජලයත් එක්ක ගොඩක් වෙලාවට අපි ලවණතාවයෙන් බැඳලා තියෙනවනේ. අපි කියන්නේ කිවුල කියලා කියන්නේ. මේ කිවුල තත්ත්වයන් කිවුල ඛණ්ඩනය කරන්න හොඳම දෙයක් තමයි කොස්දර අඟුරු. ඒකට මේ අඟුරු කැට කීපයක් දානවා. වතුරට ඒක හානියක් වෙන්නේ නැහැ. මේ මොනම විදියකට සිරුරකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊගාවට වෙන දේ තමයි ඉංගිනියට තියෙනවනේ. ඉංගිනි මුල් වගේ ඉංගිනියට කීපයක් උරිච්ච කරලා මේකට දානවා. ඉංගිනි මුල් වගේ ඒවා තියෙනවා නම් ඒව දානවා. හැබැයි මෑත අවදීක නම් බොහෝ දෙනෙක් මල් දානවා. සමහරව මොනවාද මේ බිහිත් පොට්ටනි දානවා. කිරිබත් දානවා කියයි. අය කියනවා තඹසල්ලි දානවා කියලා. මේව නම් කරන්නේ නැහැ. මේවා අවභාවිත වැරදි සංස්කෘතික විවහාරයන් හේතුව තමයි අපි හිතමු දැන් මේ කාසියක් දැම්ම කියන්නකො. කාසියක් දාපුවා මොකද මේක ලෝහය. ලෝහය අනිවාර්යයෙන්ම ලෝහයත් එක්ක මොකද වෙන්නේ මල බඳිනවා. මල බැඳුන්න ගමන වෙන්නේ ඊට පස්සේ ඒකේ අනිවාර්යයෙන්ම යහපත නෙමෙයි අයහපත වෙන්නේ රෝගී වෙනවා. ඒතර ඒ වගේ මේ ලිංගානේ කාසි දාන තරම් කාසිය අපිට තිබුණෙත් නැහැ. ඒ කොහොමත් වෙන්නේ නැති දෙයක්. බොහොම අමාරුවෙන් හරි දැම්මත් ඒක හරි වැරදි භාවිතාවක්. එහෙම වෙන්නේ නැහැ. සමහර පඳුරක් යට ගහලා පැත්තකට කරලා තියෙනවා අර ගෞරවයේ විදියට එහෙම ආපු දේවල් ඒවත් මේ යටත් විජිත අවදී ආපු දේවල් මල් වගේ දේවල් දාපු ගමන් මොකද වෙන්නේ මල් පර වෙනවා වතුරත් එක්ක ඊට පස්සේ වතුර විනාශ වෙනවා එතන ඊට පස්සේ කිරිබත් වගේ දේවල් මොනම විදියකටවත් කැවිලි වර්ග කෑම වර්ග අපි වතුරට දාන්නේ නැහැ මොකද වතුර සුද්ධ දෙයක් නිසා තමයි අපි වතුරට මොනමත්ම අහිතකර දේවල් දාන්න ගියේ නැහැ ඒක අපි ආරක්ෂා කරගත්තා එතකොට මේ අපි අය ඊට පස්සේ ඔය පොට්ටනි බෙහෙත් පොට්ටනි කියන. දැන් මේක දාපු ගාන මොකද වෙන්නේ? වතුර බතපු ගාන මේක දීපල්ලට ඇදගෙන යනවා. ඉතින් ඉතින් මොකද වෙන්නේ? මේකේ විකෘති තත්ත්වයක් නැති වෙන්නේ. ඉතින් එහෙම දේවල් අපි කරේ නැහැ. අපි නිදක් නම් අවුරුද්දට පෙරලින් ඉහලා පිරිසිදු කරලා ජල මූලාශ්‍ර පිරිසිදු කරනවා. දැන් මේ ජලයත් එක්ක බැඳුනම ඊටාම තව වැදගත් වෙන දෙයක් තමයි අලුත් අවුරුද්දේදී මේ චාරිත්‍ර කරන්නේ අලුත් වෙන්න. එතකොට අලුත් වෙනවත් එක මොකද ජලය රැක ගන්න. ඊට පස්සේ කාලේ ආවිකත් තමයි අර බෝතල් එනවනේ ලන්දේසි අවදීදී. එතකොට බෝතලේ වතුර එළියට යන්නේ නැහනේ. කාන්දු වෙන්නේ නැහනේ. දැන් අපි දිය කාලේ වතුර කාන්දු වෙනවා. අර බෝතලේ ඇබයක් ගහලා පොරොප්පයක් කියලා කියන්නේ ඔය ඇබේ ගහලා තිබ්බම ඊළඟ අවුරුද්ද වෙනකන් තියාගන්න පුළුවන් කියන ඊම මේ පස්සේ කාලේ ගොඩනගාගත්ත දේවල්. ඒක තියාගත්තද නැද්ද කියන එක නෙමෙයි. ජලය ආරක්ෂා කර ගැනීම කරේ. ඒ නිසා තමයි බොහෝ වෙලාවට ඒ ජල මූලාශ්‍ර තියෙන කලාපවල අපේ අය විශේෂිත ශාක වර්ග හදාගත්තා. කුඹුග්ගස්, ගොඩපර, මේ වගේ ශාක වර්ග වවා ගත්තා. මොකද ඒව විතරක් නෙමෙයි. ගොඩාක් වෙලාවට ඔබ දැකලා ඇති පුරාණ මේ ලින් තියෙන තැන්වල තියෙනවා වටේට හිටවලා මොනවාද පුවක් ගස් තියෙනවා. මේ පුවක් ගහට පුදුම තරමට ජලය පිරිසුදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පරිසරය සිසිල් කරනවා. ඒ කාරණා දෙකම සිද්ධ වෙනවා. ඒතර පරිසරයේ සිසිල් කිරීමත් අර මුල් පල්ලෙහාට ගියාට පස්සේ මේ ඒ වගේ තියෙන ලවණතාවය අදිනවා. ඒ ලවණතාවය අදින එකත් එක්ක තමයි එහෙම හිටවාගත්තේ. ඒක අර ජල මූලාශ්‍ර හැම නිතරම පිරිපහතු කරගත්තා. ඒකයි මොන විදියකටවත් දැන් සතුරෙක් වුණත් කිසිම වෙලාවක අර වසක් විසක් වතුරට එකතු කරේ නැහැ. ඒක අපි සම්මතයක් විදියටම නොකළ යුතු දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේවත් එක්ක තමයි ජලය අපේ ජීවිතේ බවට පත් වෙන්නේ.
ඔබ ඉතාමත්ම සොඳුරු ඉසව්වකට අපිව රැගෙන ගිහිල්ලා මම හිතන්නේ ජලය ගැන අපි නොදන්න බොහෝ කරුණු කාරණා රාශියක් ඔබතුමා අපිට කියලා දුන්නා. මේ කිව්ව හැම තැනකම මම ඔබතුමාගේ ආපු දෙයක් තියෙනවා. ඒ තමයි මේ වැව් ගම්මාන වාපි සංස්කෘතිය කියන වචනේ. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මිනිස් පරිභෝජනයකින් තොරව මුහුදට ගලන් යන්න දෙන්න එපා කියලා මහා පරාක්‍රම බාහු රජතුමා කිව්වා. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ පුරාවටම තවත් උපසංස්කෘතියක් තියෙනවා වාපි සංස්කෘතිය. වැව් ගම්මාන කියලා. මේ වැව් ගම්මානත් එක්ක මුහු වෙච්ච අපේ කම ගැන අපිට කතා කරමු. ඔව් ඇත්තටම දැන් වැව් ගම්මාන කියන හේතුව තමයි අපේ දැන් සාම්ප්‍රදායිකව ගත්තාම ලංකාවේ ප්‍රධාන වැව් වර්ග 3ක් තියෙනවා. ඊට වැඩිය වැව් වර්ග ගණනාවක් තියෙනවා. හැබැයි මූලික භාවිතයට ගන්න වැව් වර්ග 3ක් තියෙනවා. එකක් තමයි මේක මනුතිස්ස රජුගේ මිහින්තලා සෙල්ලිපියේ අපූර්වට තහවුරු කරලා තියෙනවා. මේ සෙල්ලිපියේ තියෙනවා මහා වවි කියලා. මහා වවි කියන්නේ මහා වැව්. මහා වැව් හදන්න බෑ සාමාන්‍ය ගැමියට. ඒ වගේනේ රජ්ජුරුවරු, මැටි ඇමතිවරු ධන දහන්නේ තියෙන උදවිය තමයි මහා වවි හදලා තියෙන්නේ. ඊගාවට තියෙනවා ධන වවි. ධන වවි කියලා කියන්නේ දියවරකින් ඇලකින් දොලකින් ගලාගෙන යන දියවරකින් පෝෂණය වෙන වැව්. ඒ දියපාරෙන් තමයි වැව පෝෂණය වෙන්නේ. ඒක තමයි ධන වවි කියන්නේ. ඊගාවට තමයි ගමික වවි කියනවා. ගමික වවි කියලා කියන්නේ ගම් වැව්. ගමික කියන්නේ ගම් කියන අදහස. එතකොට ගම් වැව්. ලංකාව පුරාම වැඩිම සංඛ්‍යාවක් තියෙන ගම් වැව්. ඒ වැව් ගත්තත් ලංකාවේ භූමි පිහිටීමත් එක්ක තමයි මේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ. ඔබ දැන් දකුණු පළාතට වෙන්න වැව් නැහැ. දකුණු පළාත කියලා කියන්නේ දැන් හම්බන්තොට. හම්බන්තොටින් මෙපිට මාතර පැත්තට වෙන්න පටන් ගත්තාට පස්සේ නිල්වලාවෙන් පටන් ගමු. නිල්වලාවෙන් මෙපිට කලාපේ හිටන්. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාට පස්සේ කැලණි ගඟට එනකන් එන්නේ. කැලණි ගඟෙන් පල්ලෙහා මේ කලාපේ මට පෙන්වන්න වැව් තියෙනවද කියන්නේ ආම්බෙන් තැනක දෙකක වැවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මොකද මේවා ඔක්කොම අපේ ජල නිම්න ශිෂ්ටාචාරයක් තියෙන. පහළට දියවර ගලාගෙන යන කලාපයක් මේ කලාපේ. ඒකට ඕන තරම් වතුර තියෙනවා මේ කලාපේ. ඒ ජල නිම්න ශිෂ්ටාචාරයකදී වැව් අවශ්‍ය වුණේ නැහැ. හැබැයි එතනින් උට කලාපේ වියලි කලාපෙට තමයි වැව් ඕනේ. ඒකට ඒකත් එක්ක තමයි අපි වැව් හදාගත්තේ. මෙන්න මේ වගේදී තමයි වැවකින් වැවකට බැඳුණු ගම් අපිට තියෙනවා. මේවට කියනවා වැව් එල්ලංගා කියලා. ලෝකයේ සක්‍රීය ලෙස වැව් එල්ලංගා පද්ධතිය තියෙන්නේ අපේ රටේ විතරයි. මොකද ලෝකේ ජල මූලාශ්‍ර ගැන අධ්‍යයනය කරන බොහෝ දෙනා මවිතෙන් අධ්‍යයනය කරන කාරණාවක් තමයි අපේ රටේ වැව් එල්ලංගා කියලා. මොකද එල්ලංගා කියන්නේ වැවකින් වැවකට දැන් වැවක් තියෙනවා. යටාවතේ කුඹුරු තියෙනවා. කුඹුරු ටික පෝෂණය කරගෙන බෙල්පහුව වතුර ටික ගිහිල්ලා ඊළඟ වැවට එකතු වෙනවා. ඒ වැව යටතේ තියෙන කුඹුරු ටික ගිහිල්ලා ඒකෙත් බෙල්පහුව වතුර ගිහිල්ලා ඊළඟ වැවට එකතු වෙනවා. මෙහෙම එකිනෙකට පද්ධතියක් විදිහට බෙදලා තියෙනවා. දැන් අපි මේ පද්ධති ක්‍රමවේදයන් තියෙනවා. ඒතර මෙන්න මේව ඇතුලේ තමයි අර අපි කියපෝ මේ වැව් ගම්මාන සම්ප්‍රදාය. මොකද වැව කේන්ද්‍රගත වෙනවා. ඉස්සල්ලාම දැන් අපි පැරණු වැව පල්ලෙහානේ ගම හදාගත්තේ. ඒ වැව පල්ලෙහා ගම හදා එක ඊටාම විද්‍යාත්මක භාවිතාවක් වැව පහුලින් ගම. ඒතකොට මේ ගම හදා ගන්නකොට ගෙවල් මණ්ඩි එකට හදාගත්තේ මුදුන් යටලීයට මැද මිදුල තියෙන හදාගත්ත ආරක්ෂාව සඳහා. ඊට පස්සේ ඊට මැද වෙනකොට පල්ලෙහෙන් තව ගමක් පල්ලෙහෙන් තව ගම් තුනක් විතර තමයි හදන්නේ. ඉහළ ගැම් මැද්ද, මැද ගැම් මැද්ද, පහළ ගැම් මැද්ද කියලා තමයි කියන්නේ. ගම් හතරක් නම් හදන්නේ. මොකද භූමි ස්වභාවයෙන් බැබෙන් පෝෂණය වෙන්න පුළුවන් පෞල් සංඛ්‍යාවක් ඉන්නවනේ. ඊට පස්සේ වෙන වැවක් හදාගෙන යනවා. මේ වැවක් හදනකොටත් වැව යටතේ පෝෂණය වෙනකොටත් මේ වැව් ගම්මාන සම්ප්‍රදායේ වැව මුල් කරගත්තේ. ඉස්සල්ලාම වැව හදන්නේ ගම නෙමෙයි. ඉස්සල්ලාම මේ ගැමියන්ට පුළුවන් විදියට පස් ගෙනල්ලා දාලා බෑ කන්ද දාලා ඔන්න වැව හදනවා. එතකොට මේ වැව හදන ඉවරලා වැවට වතුර පිරෙනවද කියලා බලනවා. වතුර පිරෙනවද කියලා බලනවා විතරක් නෙමෙයි වතුර උතුරලා යන්න ඕනේ. ඒකට අපි කියන වාන් දානවයි කියලා. වාන් දානවද කියන එක බලලා වාන් දාන තැනක තමයි පස්සේ ගම්මැද්ද හදාගන්නේ. ඒ කියන්නේ වැවක් හදලා වැව වාන් දාන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න බෑ. ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි වාන් දානවද කියන එක බලන්නේ. ඒතකොට මේ වැව් ගම්මාන සම්ප්‍රදායයේදී වෙන දේ තමයි වැව මුල් වෙන්නේ. ඒ නිසා තමයි ඒ වැවට තියෙන නම තමයි ගමේ නම බවට පත් වෙන්නේ. අපි හොඳට බලන්න ඇහැටු වැව, දියුල් වැව, කළුවර ගස් වැව ඔක්කොම කියන දිගටම තියෙන්නේ අපේ ගමත් එක්ක තියෙන කියන්නේ වැව. වැවෙන් තමයි ගම හඳුන්වන්නේ. ඒක තමයි වැව් ගම්මාන වල තියෙන එක් විශේෂත්වය. එතකොට වැවක ගත්තාට පස්සේ අර දියවර පැවැත්ම සඳහා තමයි ජීවන සම්ප්‍රදාය ගොඩනගාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි දැන් අපි තාම දියුණු කල්පනාකරන ක්‍රමවේදයක් වැවේ වතුරත් එක්ක තියෙනවා. මංකඩවල් හදාගෙන තියෙනවා. මංකඩ කියන වතුර පරිහරණයට ගන්නා වූ ස්ථාන හැමතැනකම බහින්න බෑ.
බැවකට බැම්ම තිබ්බයි කියලා නිකන් බහැලා යන්න බෑ. එකක් ජීවිතානතුරට වැටෙනවා. දෙක තමයි බැව විනාශ වෙනවා. ඒ නිසා යන්න දුන්නෙත් නේක සිරිත් සම්මතම තහංචිය. යන්න පුළුවන් මංකඩට විතරයි අදාළ මංකඩට විතරයි. වතුර ටික ගන්න වෙනම් මංකඩක් බේරගත්තා. ඒකට කියනවා අපි දිය මංකඩ කියලා. ටිකක් ඈතට වෙන්න තියෙනවා හරක් ටික නාව කියා ගන්න හරකොන්න වතුර දෙන්න මංකඩක් ඕනේ. ඒකට කියන බොරදිය මංකඩ. බලන්න මේ වචන නිර්මාණය වෙන්නේ හරක් කුරේට නිරන්තරයෙන්ම බොර වෙන හින්දා තමයි ඒකට කිය බොරදිය මංකඩ කියලා. ඊගාවට මේ නාණ්ඩ මංකඩවල් දෙකක් තිබුණා ගෑනු සහ පිරිමි කියලා. දෙකොල්ල මේක තැනක නාණ්ඩ ගියා නම් වෙනම යෝගයක් වෙන්නේ එතන. ඊට පස්සේ සංස්කෘතික ගැටුමක් එතන. ඒ නිසා තමයි ටිකක් ඈතට වෙන්න මංකඩවල් දෙකක් තියෙනවා ගෑනු මංකඩ පිරිමි මංකඩ. හැබැයි මේවා ටිකක් විශාල නැහැ මංකඩවල් කීපයක් මෙහෙම හදාගත් අවස්ථා තියෙනවා. ඊට පස්සේ තියෙන දේ තමයි රෙදි ටික අපුල්ලා කියා ගන්න ඕනේ. නානතන රෙදි අපුල්ලන්න ගියේ නැහැ. රෙදි අපුල්ලා කියා ගන්න වෙනම මංකඩක් තියෙකට ඇපුල්ලුම් මංකඩ කිව්වා නැත්නම් රදා මංකඩ කියලා කිව්වා. ඊට පස්සේ පන්සලේ හාමුදුරන් වහන්සේලාට මේ මංකඩවල වලට එන්න නාන්න කියන්න බෑනේ. ඒකට වෙනම මංකඩක් හදාගත්ත එකට පන්සල් මංකඩ කියලා කිව්වා. ඒකට භික්ෂුන් වහන්සේලා විතරයි. නාන්න කියන්න පැන් පහසු ඒ වැඩේ ටික කරගත්ත. මොකද හාමුදුරුවෝ ගමේ උදවිය වගේ නෙමෙයිනේ. උන්වහන්සේලා දෙනමයි තුන්නමයි වගේනේ වැඩ වාසය කරන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒ කටයුත්ත කරා. සීමිත භූමි ප්‍රමාණයක රැස් වෙච්ච සීමිත ජල ප්‍රමාණය අසීමිත විදියට ඒ සංස්කෘතිය බෙදා හැගෙන අපූර්වට ගනුදෙනු කරගත්තා. ඒක තමයි වැව් ගම්මාන සම්ප්‍රදායේ පදනම වෙන්නේ. ඒතකොට වැවේ ජීවය රැකදෙන්න හැකි තාක් දුරට වතුර ආරක්ෂා කරා. ඒතකොට මේ වතුරත් එක්ක තමයි මේ සංස්කෘතිය ඔක්කොම ගොඩනගාගෙන තියෙන්නේ. වචන නිර්මාණය වෙලා තියෙන්නේ. සංස්කෘතික විවහාරයන් තියෙන්නේ. සිරිත් පිරිත් වත් පිළිවෙත් සියල්ල තියෙන්නේ වැවත් එක්ක. ඒතකොට පල්ලෙහා කුඹුරු වැඩ කරනවා. ඒ කුඹුරු වලින් උපයාස අපයා ගන්න නිෂ්පාදන දේව කියන්නේ අපි අක්‍යාල කියලා කියන්නේ අලුත් සහල් ගෙනල්ලා වැවේ සංහිඳට ගෙනල්ලා තමයි පුද පූජා පවත්වන්නේ. ඒතර වැවත් එක්ක තියෙන දුක්ගැනවිලි ගිහිල්ලා කියන්නේ වැවේ සංහිඳට ගිහිල්ලා දුක්ගැනවිලි ටික කියන්නේ. මිනිස්සුගේ හිත නිදහස් කරගත්තේ පන් එකක් තමයි මේ පරිසරයේ ගියපුවාම වැවක් තියෙනකොට විශාල වශයෙන් කුලඟ ගලාගෙන එනවා. නිදහස් පරිසරයක් තියෙන. ඒතකොට මනස හරිය නිදහස් වෙනවා. ගිහිල්ලා මහා විශාල වනස්පති වෘක්ෂයකට ගිහිල්ලා දුක කියනවා. හරි දන්නේ අයියා නායක කව පන්ති තියෙනවා කාලේ විසින් හැරු නුග ගසක වෙන්නේ අර වැව ළඟ තියෙන මේ සංහිඳ ළඟ ගසට තමයි මේ විදිහට කිව්වේ. ඒ වගේම ගම මේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා හරි අපූර්ව වචන එකතුවක් තියෙනවනේ. එතකොට මෙතනදී මේ වැව දාගැබ ගම පන්සල කියන මේ හතරේ තියෙන එකමුතුකම මොකක්ද? එතන හැබැයි මම පුංචි බාධා කිරීමක් කරන බාධා කිරීම මෙහෙමයි. ඕක තමයි අපිට බ්‍රිතාන්‍යයේ පායා. ඒ කියන්නේ මිෂනාරි අධ්‍යාපනයේ යටතේ අපිට කරපු ලොකු ද්‍රෝහිකම. මොකද දැන් මේවා සංස්කෘතිය සූත්‍රගත කරන එකනේ කරන්නේ. සංස්කෘතිය සූත්‍රගත කරලිවලා සමාජගත කරාට පස්සේ සමාජයක කරපින්නගෙන යනවා. ඒක සම්ප්‍රදායික දැනුමක් බවට පත් වෙනවා කාලයක් යනකොට. දැන් අපිත් ඔහේ වදාරන්න පුරුදු වෙලා තිනවා ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා. ඒක සම්පූර්ණ වැරදි. වැරදි කියන්නේ හේතුව තමයි හරි. දැන් ගමනේ හරි ගමක් තියෙන්න ඕනේ ජීවත් වෙන්න. වැව අවශ්‍යයි. මොකද වැව නැත්තම් වතුර ටික ලැබෙන්නේ නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. ඒතකොට වැවයි ගමයි දෙකම හරි. ඊට පස්සේ මොකද ගමයි පන්සලයි කියලා. හරි. ඔන්න හරි පන්සල අපේ ආගමික ස්ථානේ. හරි. එතකොට ඊට පස්සේ කියන්නේ දාගැබ කියනවා. හරි. ගමයි පන්සලයි වැවයි දාගැබයි. එතකොට දාගැබයි පන්සලයි කියන කොහෙද තියෙන්නේ? දෙකම තියෙන එක ස්ථානික. එතකොට කෝ අපේ කෙතන මොකද උනේ? ඉතා සූක්ෂම විදිහට අපේ සංස්කෘතික මනසින් කෙත ගැලෙව්වා. ඒ කෙත ගලවන එක තමයි මේ සූත්‍රගත කරලා තියෙන්නේ. හරියට දැන් පන්සලයි දාගැබයි දෙකම එකයි. පන්සල කියන්නේ සමස්ත පද්ධතිය. පන්සල කියන්නේ දාගැබ කියන්නේ ගර්භය විතරයි. ඒ සමස්තයක් නැහැ එතන. ඒකට ඇයි මේ දෙකම එක තැනකට ගෙනා? දැන් අපි පරම්පරා කීයක් මේක කියාගෙන යනවා. එකම දේ කියාගෙන යනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ අපි ඇතුලේ තියෙන කෙත ඉවත් කළා. කෙත ඉවත් කරපු හින්දා නේද අපි ණයට ණය වෙවීමේ කන්නේ. සහල් පිට රටින් ගෙනල්ලා කන්නේ තිරිඟු පිටි පරිභෝජනයට පුරුදුනේ. මේක බ්‍රිතාන්‍යයේ යටත් විජිත අවදීදී අපිට කරපු වැඩ. මොකද අපේ කෙතේ දැන් කොටින්ම අපේ පාසල් දරුවෙක්වත් ඉන්නවද මම බෙලට ගිහිල්ලා ආවේ කියලා ඉස්කෝලේට එන. එහෙම ආවොත් පරක් වුණොත් මොකද වෙන්නේ? පාසලෙන් එළියට දායි. එහෙම අධ්‍යාපනයක් නෑ අපේ තියෙන. හැබැයි ජපානය වගේ රටක එහෙම වෙන්නේ නෑනේ. ජපානය වගේ රටක පාසල මේ මොකද්ද බෙලට ගිහිල්ලා එනවයි කියනකොට පන්ති විනාඩි 5ක් 10ක් පැය භාගයක් පරක් වුණාට ගැටලුවක් නෑ. ඒ දරුවගේ ඒ දවසේ අත්දැකීම් ටික බෙදා ගන්නවා පන්ති හැමෝම එක්ක. අද මම වෙලෙදි මේ දේවල් දැක්කා. මෙන්න මේකම වගේ ගොයිම වැඩෙනවා. මං බල්පැල ටිකලා බල්පැල 4ක් ගැලෙව්වා. මෙන්න මේ වර්ගයේ බල්පැල බත් කූරු මෙච්චරක් හිටියා. ඒ තොරතුරු ටික කියනවා ළමයි හැමෝම අපොල්සන් දෙනවා. සතුටින් බෙදා ගන්නවා. ඒ දැනුම බෙදා ගන්නවා. අපේ ළමයා ළඟ හිටපු ගොවියා දෙන්නම ගැලෙව්වා.
ඒතකොට අපේ ගොවියත් නැහැ, ළමයාත් නැහැ, සංස්කෘතික මනසත් නැහැ. අපේ ආහාර පද්ධතිය මූල පදනමම ගලවලා ඉවත් කරා. හැබැයි අපි සූත්‍රගත කරගෙන යනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලාත් මේක වදාරනවා. අපි සාමාන්‍ය දෙනත් කරන දේශපාලන කණ්ඩායමත් මේක කියනවා. ඉස්කෝලේ පෙළපොතරක් දාලා තියෙනවා. ඒතකොට වරද්ද අපි නිරවුල් කරගන්නේ නැහැ. මම හිතන්නේ මේක ලොකු වැරද්දක්. හැබැයි අපිට තිබුණ දේ තමයි ඇත්තටම බබයි කෙතයි ගමයි මේ පන්සලයි තිබුණා. ඒක තමයි අපේ සංස්කෘතික පදනම. දැන් මේ පදනම ඇතුලේ අපි එකිනෙකට ගැට ගැහිලා තිබෙන්නේ මොකද්ද? ජලයත් එක්ක. ජලය නැත්තම් එතන කෙතක් වගා කරන්න බෑ. කෙතක් නැති තැන ගමක් අපි නිර්මාණය කරගත්තේ නෑ. මොකද ඒ කෙතත් මොකද ඒ ජලයත් එක්ක කෙත විතරක් නෙමෙයිනේ. මේ ජීව පද්ධති කීයක් හැසිරෙනවද කියන පවුල් ගණනාවක් තියෙනවා. ඒ පවුල් වටා ඉන්න අපි පැටිපස් පරාණයක් ගැන කතා කරනවනේ. එතකොට දරු පැටියද, වහු පැටියද, එළු පැටියද, කොගොල් පැටියද, කුරුළු පැටියද මේ සියලුම දේවල් අපේ පැටිපස් පරාණයකට තමයි අපේ අප්පච්චිලා හම්බ කරේ. අපේ අත්තප්පලා හම්බ කරේ. ඒතකොට ඔක්කොම පැටව් එක එකම සුභාදාමේ පැටව පද්ධතියක්. ඒතකොට මේ පද්ධතිය රැකවල් කර ගැනීම, ඒවා ආරක්ෂා කරගෙන වගකීම තාත්තා කෙනෙක් විදිහට මට පැවරෙනවා. ඒක තමයි සංස්කෘතිය. ඒතකොට එයා ඉන්නේ පරිසරයේ කොටසක් විදිහට, පරිසරයෙන් වියුක්ත වෙච්ච කෙනෙක් විදිහට නෙමෙයි. පරිසරයටම බද්ධ වෙච්ච කෙනෙක්. හැබැයි පරිසරයට බද්ධ කරලා තියෙන්නේ මොකෙන්ද? වතුරත් එක්ක. වතුර නැත්තම් ජීවිතයක් නැහැ. වතුර නැත්තම් පදනමක් නැහැ. ඒතකොට වතුර මුල් කරගෙන ඒ නිසා තමයි හැම වෙලාවකම අර වතුර ආරක්ෂා කරගෙන මේ කටයුතු ටික කරේ. ඒ නිසානේ දැන් අපි බැවෙන් වතුර ටික අරගෙන දුක් කරදරයක් වෙනකොට පැන් පෙරහැරක් ගිහිල්ලි වෙලා අපි බෝධියට ඒ පැන් බක් කරලා ඒ කටයුතු කරලා අපි දුක් ගැනවිලි ටික කියා ගන්න. දැන් මේ හැම දෙයක්ම අපි කරේ වතුරත් එක්කනේ තියෙන. වැස්ස නැති කාලයකට අපි පිරිත් කියලා හරි පැස්ස ලබා ගන්න බණයි. ඒත් අපිට වතුර ඕන එකම තියෙන. දැන් මේක ගත්තාම හරිම සියුම් විදියට අපි පරිහරණය කරපු තියා. දැන් ලෝකයට දෙන්න පුළුවන් අපේ උරුමයන් සහ අපේ වටිනාකම් ලෝකයේත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ බෙදා ගන්න පුළුවන් හොඳ තැනක් තමයි ඔය වතුර පරිහරණය. දැන් බැබේ තියෙන සීමිත වතුර ප්‍රමාණයත් එක්ක තමයි ගොවිතැන සීමා සහිත උනේ. හොඳට වතුර තියෙනවා නම් මුළු යායම වගා කරනවා. හැබැයි වතුර නැත්නම් වතුර නැති වෙනකොට තියෙන වතුර ප්‍රමාණය අනුව බෙත්ම ගොවිතැන් කියලා එකක් තියෙනවා. ලෝකේ තාම දියුණුවම ශිෂ්ටාචාරික පදනමක් තියෙන ඔය බෙත්ම ගොවිතැනත් එක්ක. ඒ කියන්නේ බෙත්ම කියලා කියන්නේ බෙදා ගැනීම කියන එක. ජලයේ තියෙන ප්‍රමාණයට අනුරූපව මේ කුඹුරු වගා කිරීම බෙදා ගන්න. එතකොට මුළු යායම වගා කරන්න බැරි වෙනවා. අපි පෙරළුම් බෙත්ම කියන්නේ මේ කන්නේ වගා කරනකොට වතුර අඩු වුණා නම් යම් විදියකින් පල්ලෙහාම කුඹුරුවට වතුර අඩු වෙන්නේ. එතකොට පෙරළුම් බෙත්මේ තියෙන්නේ ඊළඟ කන්නේ අර ලැබිච්ච වතුර ප්‍රමාණයට අර යටම ආයත තමයි උඩ හම්බෙන්නේ. කොටස පෙරලෙන. ඒත් බලන්න යාට සාධාරණයක් වෙන්නේ නැද්ද කියලා. මේක දියුණුම ශිෂ්ටාචාර ස්වභාවයක්නේ. ඇත්තම කිව්වොත් එහෙම දියුණුම සමාජවාදී සංස්කෘතියක් මේ. ඊට පස්සේ පෙරළුම් බෙත්ම තියෙනවා. ඊගාට වතුර ප්‍රමාණය අඩු නම් ඉරවැලි බෙත්ම කුඩා ප්‍රමාණ තීරුවෙන් කරගෙන සමාන්තරව කරන ඉරවැලි බෙත්ම. ඒකත් මේ කියන්නේ අපි එකිනෙකා වෙනම වගා කරනවා සාමූහිකව රැකගෙන තමන්ගේ අස්වැන්න බෙදා ගන්න. ඊගාවට එතනත් මදි වෙනකොට වතුර ප්‍රමාණය තවත්ම මේ අඩු වෙන කුඩා ප්‍රදේශයක් වගා කරන සියලු දෙනා සාමූහිකව ඒකට කියන සමබෙත්ම අස්වැන්න සමාන කොටස් වලට බෙදා ගන්නවා. සියලු දෙනාම එක අපිටම අක්කරයක් අක්‍ර භාගයක් පෑල දෙපෑල කියලා කියන්නේ ඒ විදිහට වගා කරලා බෙදා ගන්න. ඒකත් බැරු වෙනකොට වැව ඇතුලේ මඩතාවලු බෙත්ම කියලා තියෙනවා. ඒකෙදි කරන දේ තමයි අර කුඩා ප්‍රමාණයක් ඊළඟ කන්නේ වපුරන්න වීයට තියෙන්න ඕනේ. කියන්නේ බීජ තියෙන්න ඕනේ. ඒ සඳහා කරනවා. ජලයත් එක්ක මේ අපේ ශිෂ්ටාචාර ව්‍යුහය වෙනස් වෙන්නේ. ජීවන සම්ප්‍රදායකත් එක්ක වෙනස් වෙන්නේ. ඒකත් එක්ක තමයි අපි වෙන්දලා තියෙන්නේ. ඒක යලමහ දෙකන්න කියන කන්න දෙකත් එක්ක වෙනස් වෙනවා. ඊගවට අපි වැහි රටාවන් එක්ක වෙනස් වෙනවා. වැස්සත් එක්ක පවත්වන ජලයත් එක්ක පවත්වන පුද පූජා සත්කාර සියල්ලත් එක්ක වෙනස් වෙනවා. ඒතකොට ඒ සියලුම දේවල් වල තියෙන්නේ දැන් බැවට ගරු කරනවා. බැවට ගෞරව කිරීම කරන. ඒතකොට මේ බැවට ගරු කරන්නේ දැන් අලුත් අවුරුද්ද උදා වෙනකොට අපි පළාත් වල බැවේ කට්ටි කපනවා. ඒකට කියනවා මේ මොකද්ද අවුරුදු කට්ටි කැපීම කියලා. අවුරුදු කට්ටි කපනවා බැවට ගිහිල්ලා. මොකද මේ බැවේ අර ගොඩ වෙලා තියෙන පස් ප්‍රමාණය ඉවත් කරන හේතුව තමයි බැවට වතුර හරියට පිරුණොත් මොකද බක් මාසේ වහින හොදට. ඒතකොට ඒ වහිනකොට වතුර පිරෙන්න ඕනේ. පිරෙන්න නම් මේක නිවැරදිව තියෙන්න ඕනේ. ඉතින් එහෙම සත්කාර කළේ මේ වතුරේ පැවැත්ම සඳහා. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන ඉතාමත්ම වැදගත් කරුණු කාරණා බොහොමයක් අපි නොදන්න අපි මේ තුවක් කාලට පාවිච්චි කරු වැරදි අර්ථකථන වලට පබා ඔබතුමා ඉතාමත්ම හොඳ අපේ නිවැරදි ප්‍රවේශයට ගත්ත කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම
දැන් නවීන විද්‍යාවත් එක්ක ජලයට යම්කිසි තර්ජනයක් ආවා කියලා මට හිතෙන දෙයක් තියෙනවා. නවීන විද්‍යාව සහ මේ නාවකරණයත් එක්ක ජල මූලාශ්‍ර වලට ජලයට ජලයේ තියෙන වටිනාකමට තර්ජනයක් තියෙනවා කියලා. මේ ගැන ඔබතුමා දරන අදහස මොකක්ද? ඕනේ ඇත්තටම ඒක හේතුව මෙහෙම නවීන විද්‍යාත්මකද කියන එක පිළිබඳව මම කුකුසක ඉන්නවා. හේතුව තමයි විද්‍යාව ලෝකේ දියුණු වෙනවා. ඒක ආදි මානව සමාජවල ඉඳලා මිනිස්සු අත්දැකීම් ලබනවනේ. අත්දැකීම් ලැබමින් නිවැරදි දේ එකතු කරමින් තමයි සංස්කෘතියක් ගොඩනගාගෙන ඉදිරියට යන්නේ. වර්තමානයේ වෙනකොට අපි මුණ දීලා තියෙන කාරණේ තමයි මේ පරිසරය කියන එක අපේ ජීවිතෙන් ඈත් කරලා තියෙනවා. මේ අපිට වැරදිච්ච තැනක්. මේක ඇත්තටම මම හිතන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලෙත් එහෙම වුණේ නැහැ. කෙනෙක් ඇඟිල්ල දික් කරන්න පුළුවන් ආසන්නම අපේ යටත් විජිත අවදී බ්‍රිතාන්‍ය කාලේ. හැබැයි බ්‍රිතාන්‍යයන් බැව් ගැන තියෙන විධානවරුන්ට දුන්න අනවිධාන මේවා හරියට අධ්‍යයනය කරොත් ජල මූලාශ්‍ර සියල්ල රකින්න ඕන්ගේ පදනම තුනා. ඒ කියන්නේ ජලය දැන් කොටින්ම කිව්වොත් බ්‍රිතාන්‍ය අනපනත්වල තියෙනවා අපි හිතමු උල්පතක් පෑදුනා කියන්නකෝ. උල්පත කියන්නේ ජල නිධානයක්. උල්පතක් පෑදුනාට පස්සේ මගේ වත්තේ වෙන්න පුළුවන්. ඒක මට හිමි වත්ත. හැබැයි මගේ වත්තේ උල්පතක් පෑදුනොත් ඒක මට අයිති නෑ. ඒක මහා ආණ්ඩුවට අයිති කියලා තියෙනවා. ඒ කියන්නේ මහා ආණ්ඩුවට කියන්නේ එංගලන්තේ තියෙන ජෝර්ජ් රජුරවන්ට අයිති කියන එක නෙමෙයි. මොකද ජෝර්ජ් රජුර තමයි නාමික සංකේතේ. හේතුව මොකද්ද? මේක පොදු වස්තුවක්. එතකොට අපේ මිනිස්සු පැරණි සමාජයේ තොරතුරු හම්බෙනවා. ඒ යටත් විජිත අවදීදී ඇත්තු ධම්මලා ගල් දාලා මේවා පාගලා මේ මොනවාද මේ ජල උල්පත් වහපු තැන් ඕන තරම් තොරතුරු වාර්තා වෙනවා. ඇයි අර මේ මොකද්ද ඒ වටපිටාවේ ඉඩම රජයට දෙන්න වෙනවා කියලා. කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට දෙන්න වෙනවා. ඉතින් ලංකාව යටත් කරගත්තාට පස්සේ අර උල්පත විතරක් ආරක්ෂා කරගන්න මේ මට බෑනේ. ඒකේ අයිතිකාරය එහෙම. ඒකට ඒගොල්ලෝ ඒව කරන්න හේතුවක් තිබුණා. මේවා වටිනවා. මේවා පොදු සන්තක වස්තුන් විදියට තමයි හඳුනාගන්නේ. දැන් අද අපිට එහෙම ගුණාංග නැහැ. මං හිතන්නේ අපිට වෙච්ච වැරද්ද තමයි නිදහසෙන් පස්සේ. අපි විශාල ගැටුම් ඇති වෙන්න පටන් ගන්න තැන නිදහසෙන් පස්සේ. දැන් ඔබ අහන ওই ප්‍රශ්නේ එන්නේ නිදහසෙන් පස්සේ. නිදහසෙන් පස්සේ ආව මේ දේශපාලන භාවිතාවන් අපේ රටට උරුත්තු දෙන්නේ නැහැ. මොකද අපේ රටේ තියෙන මේ සම්පත ආරක්ෂා කර දැන් ලෝකයේ තියෙන තාම හොඳම වතුර තියෙන මේ නිධානයක් නේ ලංකාව කියන්නේ. අපිට වතුර විකුණලා ජීවත් වෙන්න පුළුවන්. දැන් ලෝකෙත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයනේ පානීය ජලය නැතිකම. අපිට ඒක ලෝකෙට දීලා අපිට මේ රට දියුණු කරගන්න පුළුවන්. ඒ එක පැත්තක්. ඒතර එහෙම පරිසරයක් තියෙනකොට අපි වරද්දාගත්ත තැන් තියෙනවා. අපේ ජලයත් එක්ක බැඳුණු සංස්කෘතිය, ඒ සංස්කෘතියත් එක්ක භාවිතා වෙච්ච විද්‍යාත්මක හරය මෙන්න මේ කියන සාරාර්ථයන් වටහාගන්නේ නැතුව අපි අනපනත් ගෙනල්ලා තියෙනවා, නීති රීති ගෙනල්ලා තියෙනවා. ඒ සියලු දේවල් අතර මේක දේශපාලනීකරණය වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපේ ගැටුම තියෙන්නේ. ඒකට අපේ ඊළඟ පරම්පරාවට අපි පුරුදු පුහුණු කරන්නේ නැහැ. ජලය අපේ ජීවිතයයි කියන්නේ. ජලයේ තියෙන වටිනාකම පුරුදු පුහුණු කරන්නේ. ඒකට ඒගොල්ලෝ නිකන් අර ටැප් එක ඇරියා වතුර ආවා ඒක මේ බිල ගෙව්වා මේ මොකද්ද මේ මාස්පතා බිල ගෙව්වා වැඩි ඉවරයි වගේ මේ ආකල්පික ජීවත් වෙන. හැබැයි ඒ ටැප් එක අරින්නත් බිල ගෙවන්නත් කලින් මේ ජලය නිර්මාණය වෙන තැන කොතනද? ඒක ආරක්ෂා කර සමස්ත වගකීම අපිට තියෙනවා. ඒකට මොකද මේ භූමියේ ලංකාවේ තියෙන වාසනාවක් තමයි ලංකාවේ හැම තැනකම වතුර තියෙනවා. ඉතාම තැන් අල්ප තැනක දෙක තමයි ටිකක් ගැඹුරින් වතුර තියෙන්නේ. හැම තැනකම වතුර තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ වැඩියෙන්ම අපි භූමියෙන් වතුර ගන්න පරිහරණයට වතුර ගන්න ලිං වලින්. ලෝකේ අපි තරම් ලිං පාවිච්චි කරන්නේ නැහැ වෙන කිසිම රටක. ඉන්දියාවෙත් නෑ අපි තරම් ලිං පාවිච්චි කරන්නේ. ඉන්දියාවෙත් විශාල කලාපවල තියෙන ලොකු ලිඳක් දෙකක් තියෙන්නේ. මේ ගම්මාන පිටින් ඇවිල්ලා ඒ වගේ තමයි වතුර ඇරෙන්නේ. වගාලින් වගේ විශාල ඒවා. විශාල ලිං ඒවා. ඒකට ඒ වගේ තමයි ඇවිල්ලා මේ ඒ උදවිය මේ වතුර අරගෙන යන්නේ. අපි එහෙම නෙමෙයි අපිට කියලා ඉඳක් තියෙනවා. දැන් මට කියන්න ඔය නාගරිකයන්ට නැත්තම් අර්ධ නාගරික වේවා ග්‍රාමීය වේවා ඒ ගමේ ලිඳින් දැන් වතුර බොන්න පුළුවන්. බොන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. නාගරික භූගත ජලය පිළිබඳව අවබෝධයක් අපිට තියෙනවා. දැන් අපි වැසිකිළියක් අපිට අවශ්‍යයි. වැසිකිළිය හදා ගන්න ඕනේ. හැබැයි වැසිකිළියේ අපද්‍රව්‍ය ටිකක් දාන්නේ මහ පොළොවට. එතකොට ඊට පොඩ්ඩක් එහා පැත්තෙන්ම තමයි ජල උල්පතෙන් අපි පොළොව කනලා වතුර ටිකක් තරම් පරිහරණය කරනවා. ඒතර මේ යට මේ මොකද්ද මේකේ අපි ලේයර් එක කියලා කියන මේ පසුබිම ව්‍යුහය එකයි. ඒතර මේ දෙකේ එකිනෙකට මිශ්‍ර වෙනවා. අද කොළඹ නගරය හෝ ලංකාවේ ප්‍රධාන නගරවල ඉතාම ඒ කියන්නේ අපි පොලූටඩ් වෝටර් කියලා කියන ඉතාම අපිරිසුදු ජලය තියෙන. හේතුව මොකද්ද? හේතුව තමයි අපි
දිගු කාලීනව හිතන්නේ මතන්නේ නැතුව අපේ පහසුවට බෙසිකලි ටික හදාගෙන මේක පොළොව ඇතුළට මේ මල අපද්‍රව්‍ය සියල්ල එකතු කරනවා. එතකොට ඒක ඇතුලේ මේ පාංශු ව්‍යුහය එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. මේක ඇතුලේ ජල මූලාශ්‍ර පද්ධති එකට ගමන් කරනවා ගැන බින්දු මාත්‍රික අවබෝධයක් නැහැ. පැරැන්නෝ ඕක කරේ නැහැ. පැරැන්නන්ට අවබෝධයක් තිබුණා. පැරැන්නෝ මලමිනී බලලන්න වෙනම සොහොන් තනා ගත්තේ ගමේ ඒකට වෙනම තැනක් තෝරලා මොකක් හරි ජල මූලාශ්‍ර ජලයේ බහුල කලාපයක් තියෙනවා නම් මොනම විදියකටවත් එතන සොහොන් කණුතු හැදුවේ නැහැ. ඇයි? මේවා වතුරට එකතු වෙනවා කියන එක ගැන ඒගොල්ලන්ට අවබෝධයක් තිබුණා. ඊගාවට තමයි ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ ජල මූලාශ්‍ර පද්ධති ආරක්ෂා වෙන විදිය ශාක පද්ධතියක් හදාගත්තා. අද අපිට කොයි ශාක පද්ධති? ඒ ශාක පද්ධති අපි නාමකරණය කරගෙන තියෙනවා. හැබැයි භාවිතයට අපි අරගෙන නැහැ. ඒකට මෙන්න මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට ගැටුම තියෙන්නේ වර්තමානිකයන් වෙන අපිට. හැබැයි මම කියන්නේ අපිට අද වගකීමක් පැවරිලා තියෙනවා. අනාගතයටත් මේ ඇගිල්ල දික් කර කර බැන බැන ඉන්නේ නැතුව වහාම මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනේ. උත්තරයක් වෙලා අඩුම ගන්න අනාගතේ හරි සුවපත් නූපන් පරම්පරාවට හරි පිරිසුදු ජලය පරිහරණය කරන්න පුළුවන් සමාජ සංස්කෘතියක් අපි හදන්න ඕනේ. ඒක භූගර්භ මේ තලිය ලංකාවේ සියලුම කලාප එක යාපනයේ ඉඳලා ඒ කියන්නේ දෙවුන්තර තුඩුව ඉඳලා පේදුරු තුඩුව දක්වා ඔක්කොම කලාප වලට අදාළ වෙන දේ මේ ගැන බරපතල විදිහට කතා කරන්නේ. දැන් සරලව හිතන්න. මොන දේශපාලන වේදිකාවේද අපේ ජලය රැක ගැනීම ගැන කතා කරන්නේ? මොන දේශපාලන නායකයාද මේ පොළොවේ තියෙන ගැටලුව ගැන කතා කරන්නේ? කවුරුත් කතා කරන්නේ. හැබැයි අපි ඡන්ද ව්‍යාපාර කරනවා. හැබැයි ව්‍යාපාර කරලා ජීවත් වෙන මිනිස්සුන්ට කොහෙන්ද වතුර තියෙන්නේ? අපිට එන ප්‍රශ්න. ඒකට අතීතේ තාම දැන් අපේ ජලයත් එක්ක බැඳුණු නීති අපේ සෙල්ලිපි වල තියෙන නීති ගැන කතා කරොත් එම පුදුම වේවි. ලෝකේ මේ වගේ සම්මත නීති පද්ධතියක් අපිට තිබුණාද කියලා. අපේ සෙල්ලිපි කීයක තියෙනවද ජල මූලාශ්‍ර රකින්න විදිය. ඒතකොට ජලය විනාශ කරොත් දෙන දඬුවම් පිළිබඳ සියලු දේවල් වලට තියෙන. දැන් සරලව ගත්තොත් මෙහෙමනේ දැන් අපේ අර ජන කවිවල පවා තියෙන්නේ. අපේ වැවේ වෑ කන්දෙන් ඵලයල්ල. අපේ වැවේ මල් අරගෙන ඵලයල්ල. අපේ වැවේ පැන් අරගෙන බීපල්ලා. අපේ වැවට පින් දීලා ඵලයල්ලා. ඒ කියන්නේ වැවේ වස්තු පරිහරණය කරන්න බෑ. කන්දෙන් යන්න මල් ටික කඩා ගන්න ඊට පස්සේ වතුර ටික බොන්න. හැබැයි පින් දෙන්න කියලා. මොකද්ද මේ පින කියලා කියන්නේ? පින කියන්නේ වැවට නිවන් දකින්න බෑනේ. ඒක භෞතික පරිසරයක්නේ. ඒතකොට එහෙනම් වැව හැබැයි නිවන් දකින්න මනසක් හදුවනේ මොකද්ද? වැවට පින් දීලා කියන්නේ විනාශ නොකර ඵලයල්ලා මේක රැකගනිලා උඹලගේ සහ මතු පරම්පරාවේ කියන එක තමයි කිව්වේ. බෝඩ් දැම්මේ නැහැ. ජන මනසට කාවැද්දුවා. අද කීයක් බැව්වල බෝඩ් දාලා තියෙනවද? ඒ බෝඩ් එක යට කීයක් අපවිත්‍ර ද්‍රව්‍ය දාලා තියෙනවද කියලා කියන්නේ පොලිතින් වලින් පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ගේ එතකොට අපි දියුණුවද කියලා කියන්නේ. වසරකට ලාංකීය සමාජයේ විශ්වවිද්‍යාල වලින් කී දෙනෙක් එළියට එනවද කියලා ගණනය කරන්න. උසස් අධ්‍යයනයෙන් කී දෙනෙක් එනවද? වෙනත් අධ්‍යාපන ක්‍රම වලින් කොච්චර පිරිසක් එනවද? ওই පිරිසම නේද කියලා අර වැවේ වතුර ටික විනාශ කරන්නේ බෑ විනාශ කරන්නේ. ට්‍රිප් යනකොට වෙන්න පුළුවන් වෙනත් දේවල් වල වෙන්න පුළුවන්. ඒක කෝ අර සංස්කෘතික මිනිසා. ඒක කෝ අපේ අධ්‍යාපන කෝ අපේ දියුණුව. ඒක මේක දේශපාලකයන්ට අරයාගේ ආණ්ඩුව මෙයාගේ ආණ්ඩුව කියලා කාගේවත් ආණ්ඩුව නෙවෙයි මේ අපේ සංස්කෘතිය. ඒක රැක ගන්න ඕමනත් එහෙම නැහැ. හැබැයි ඇඟිල්ල දික් කරනවා. ඉතින් අර පැරන්නට ඊටදී ගැඹුරු දහමක් තිබුණා දර්ශන ජීවන දර්ශනයක් තිබුණා. ඒ ජීවන දර්ශනය කියන්නේ අපේ වැවට පින් දීලා ඵලයල්. ඉතින් වැවට පින් දෙනවා කියන්නේ නම් අනිවාර්යයෙන්ම අපි පාපකාරී සියලු කටයුතු නවත්තන්න ඕන. අර කරන දේවල් සියල්ල තියෙන පාපයෙන්. ඉතින් පරිසරය විනාශ කරන පාපකාරී කටයුතු සීඝ්‍රයෙන් කරලා වතුර ටික කොහොමද අපි රැකගන්නේ? තමත්ම අපූර්වයි. අපේ වැවට පින් දීලා ඵලයල් ඔබ අවසානෙටම ගියන අපි තැන. මම හිතන්නේ කලාවැවට පින් දීලා ඵලයල්ලා කියන කවියත් මට මතක් වුණා. ඒ වගේම අද දවසේ මේ ලෝක ජල දිනයේ නිමිත්තෙන් මේ කරපු සුවිශේෂී ඉංගෘතියේ වැඩසටහනට ඔබතුමා වගේ මේ බුද්ධිමත් පුද්ගලයෙක්ගේ මෙවැනි දැනුමක් ගහ ගන්න ලැබීම ගැන ඇත්තටම අපේ මේ බ්‍රැන්ඩික්ස් සියලු දෙනාගේම ගෞරවය හිමි වෙනවා. ඇත්තටම අද මේ ජල දිනේ වෙනුවෙන් ඔබතුමා මේ අපිට ජලය ගැන අපි නොදන්නා කරුණු කාරණා ගැන අපිව දැනුවත් කරාට බොහොම ස්තුතියි. තව දවසක මේ වගේම රසවත් ඉංගෘති එකක් අපි තවත් වෙනත් ඉසව්වක් ගැන කතා කරන්නට ඔබතුමාට ආරාධනා කරනවා. මම අද දවසේ ඔබතුමාගේ අපි සමගන්නම්. හොඳයි. අද අපේ ඉංගෘති එක රසවත් කරන්නට මැදිරියට පැමිණියේ ජනශ්‍රුතිවේදී මහින්ද කුමාර දලපොත මහතා. හොඳයි. අපි තවත් දවසක තවත් ඉංගෘති එකකින් හමු වෙමු.